SDS Science channel එක සමග සම්බන්ධ වී සිටින ඔබ සියලු දෙනාම මම ඉතාම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අද මම ඔයගලන්ට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ හතරවෙනි වීඩියෝව. මෙතෙක් කල ඉදිරිපත් කරපු වීඩියෝ තුන පිළිබඳ ඔයගලන්ට යම් ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම අද අපි කතා කරන්න යන්නේ පළවෙනි වාරයේ අවසාන මාතෘකාව ප්‍රකාශ විද්‍යාව ඔප්ටික්ස් පිළිබඳව. මේක ඉතාම සංවේදී එකක්. ඉතාම හොඳට අහගෙන ඉන්න, කිසි දෙයක් පාඩම් කරන්න එපා. අපි මේ පාඩමේ සලකා බලන්නේ ආලෝක ශක්තිය පිළිබඳ. ඔප්ටික්ස් කියන්නේ ප්‍රකාශ විද්‍යාව කියන්නේ ආලෝක ශක්තිය පිළිබඳ විද්වත් දැනුමක් ලබා ගැනීම. ඔබ දන්නවා විද්‍යුත් චුම්බක වර්ණාවලියේ හතරවෙනි අවස්ථාව, හතරවෙනි කොටස තමයි දෘශ්‍ය වර්ණාවලිය. දෘශ්‍ය වර්ණාවලියේ ආලෝකය පිළිබඳවයි අපි මුලින්ම සලකා බලන්නේ. ආලෝකය, ලයිට්. අපි දන්නවා ඕගොල්ලෝ හැම කෙනෙක්ම දන්න සංසිද්ධියක් තමයි අඳුරේදී කිසිවක් නොපෙනෙන බව. අඳුර කියන්නේ ආලෝකය නැති තැන. තිත්ත කළුවරේ කිසිම වස්තුවක් අපිට පේන්නේ නැහැ. දැන් අපි හිතමු රාත්‍රී කාලේ අපි එලිමහනට ගියොත් ගස් කොළන් සත්තු පේන්නේ තරු එළිය, සඳ එළිය වගේ ආලෝකය ස්වභාවිකව තියෙන නිසා. දැන් නමුත් කිසිම ආලෝක කිරණයක් නැති තැනක අපිට වස්තු පේන්නේ නැහැ. ඊළඟට අපි මුලින්ම බලමු වස්තුවක් අපිට පේන්න ආලෝකය ඕන. ආලෝකයේ තියෙන වස්තු පේන්නේ කොහොමද? ඒකට තියෙන දෘෂ්ටි සංවේදක අවයව. දැන් මිනිසාගේ දෘෂ්ටි සංවේදක අවයව ඇස පිළිබඳ ඔයගොල්ලෝ 9 වෙනි ශ්‍රේණියේ හොඳ දැනුමක් ලබාගෙන තියෙනවා. මම කෙටියෙන් කියන්නම් වස්තුවක සිටින ආලෝක කිරණ අපේ ඇසට ඇතුළු වුණොත් සත්‍ය හරහා මුලින්ම අම්බ රසයෙන් සුළු ලෙස වර්ධනය වෙලා උත්තර කාචයෙන් වර්ධනය වෙලා ඊළඟට කාච රසයෙන් වර්ධනය වෙලා දෘෂ්ටි විතානය මත ඒ ආලෝක කදම්බ වස්තුවල සිටින එකතු වෙනවා. එතන ඇති වෙනවා අපේ ඒ වස්තුවේ ඡායාව එවත් ප්‍රතිබිම්බය. මේ ප්‍රතිබිම්බය දෘෂ්ටික ස්නායු දිගේ මොළයේ ශ්‍රවණ දෘශ්‍ය සංවේදක කොටසට යනවා. ඒකට මොළයේ දෘශ්‍ය සංවේදක කොටසට මේ ආවේගය ගියාම අපිට අර වස්තුව තාත්විකව පේන්න පටන් ගන්නවා. මෙතනදී මේ පිළිබඳ තවත් කරුණු ගොඩක් තියෙනවා අපිට අදාළ වෙන්නේ ප්‍රකාශ විද්‍යාවේ ඔප්ටික්ස් සයන්ස් වල ආලෝකය ගැන කතා කරන්න. අපි බලමු ඊළඟට විශේෂ දෙයක්. සෑම වස්තුවක්ම මේ ලෝකේ තියෙන ආලෝකය නිකුත් කරන්නේ නැහැ. අපි දීප්ත වස්තු, අදීප්ත වස්තු කියලා පෙන්නනවා. දීප්ත වස්තු, අදීප්ත වස්තු. දැන් අපි දන්නවා සූර්යයා දීප්ත වස්තුවක්. යා ආලෝකය නිකුත් කරනවා. දැන් ඕගොල්ලන්ගේ බහුවර්ණ ප්‍රශ්නයක් අහනවා මෙන්න මෙහිම. පහත සඳහන් ඒවායෙන් දීප්ත වස්තුවක් නොවන්නේ කවරක්ද? ඔන්න පළවෙනි එක සූර්යයා. දෙක දැල්වෙන විදුලි පහනක්. තුන්වෙනි එක ඉගිලෙන කලා මැදිරිය. රාත්‍රී කාලයේ ඉගිලෙන කලා මැදිරිය. හතරවෙනි එක අපිට ඉටිපන්දමක්. මේකේ පිළිතුර මොකක්ද? දැන් අපෙන් අහන දීප්ත වස්තුවක් නොවන්නේ අදීප්ත වස්තුව මොකක්ද? එතකොට අපි පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක, හතරවෙනි එක අපි කතා කළේ ඉටිපන්දමක් ගැන. අපි තුන්වෙනි එක කතා කළේ පියාඹන රාත්‍රී කාලේ කලා මැදිරිය පිළිබඳ. අපි ඊළඟට කතා කළේ දැල්වෙන විදුලි බුබුලක්. මුලින්ම කතා කළේ සූර්යයා පිළිබඳ. මෙතනදී පිළිතුර ළමයි නොමග යන්න එපා. ඉටිපන්දම තමයි අදීප්ත වස්තුව. ඇයි? ඉටිපන්දම පත්තු කරාම ඒක දීප්තයි. නමුත් නිකන් තියෙන ඉටිපන්දමක් ආලෝකය නිකුත් කරන්න තිත්ත කලවල නිකන් තියෙන ඉටිපන්දම පේන්නේ නැහැ. නමුත් දල්ලපු ඉටිපන්දමක් තමයි අපිට පේන්නේ. දැන් ඔයාලට තේරෙනවා මේ ස්වයං දීප්ත අදීප්ත කියන වචන දෙකේ වැදගත්කම. අපි දැන් බලමු වස්තුවක්, යම් වස්තුවක් කරා ආලෝකය පහසුවෙන් යනවා නම්, මේ වස්තුව හරහා මේම ආලෝක කිරණ පහසුවෙන් ගමන් කරනවා නම් අපි ඒ වගේ වස්තු වලට කියනවා පාරදෘශ්‍ය කියලා. විසිබල් පාරදෘශ්‍ය. දැන් වීදුරු හරහා ආලෝකය ගමන් කරනවා. පොලිතීන් හරහා ආලෝකය ගමන් කරනවා. තව අවර්ණ ප්ලාස්ටික් කරා ආලෝකය ගමන් කරනවා. දැන් මෙහෙම ආලෝකය යන්නේ නැතුව යම් පුෂ්ඨයකට පතිත වෙන ආලෝක කිරණ නැවත හැරිලා එනවා නම් අපි මේවට කියනවා දෙවෙනි එක රතු පාටට පෙන්නලා තියෙන එක පාරාන්ද කියලා. පාරාන්ද, පාර අන්ද, පාරාන්ද.
මේ දෙක අතර තියෙනවා තව එකක් අපි ඒකට කියනවා පාරභාෂක කියලා. එහෙමනම් මෙතන ආකාර තුනක් තියෙනවා. පාරදෘශ්‍ය, වීදුරු වගේ දේවල්, පොලිතින් වගේ දේවල්, තෙල් කඩදාසියක් වගේ එකක් පාරභාෂිකයි. තෙල් කඩදාසියක් හරහා අපිට එහා පැත්තේ වස්තු පැහැදිලිව පේන්නේ සමිති පරාවර්තනය නිසා. ඒ වගේම ලෑල්ලක් යකඩයක් වගේ එකක් හරහා කිසි දෙයක් පේන්නේ ඒවා පාරාන්ත. අපි දැන් ඊළඟට බලන්නේ සලකා බලන්නේ ආලෝක තරංගවල විශේෂ ගුණ දෙක. පළවෙනි එක ආලෝක තරංගයක් යම් පෘෂ්ඨයක වැදුනහම නැවත හැරිලා එනවා. පරාවර්තනය. තාම වැදගත්. මේ වචන තුල ජීවත් වෙන්න පොඩ්ඩක් වෙලා. රිෆ්ලෙක්ෂන්. මේ වචනේ තාම වැදගත්. වැදිලා එනවා, රිෆ්ලෙක්ට් වෙනවා. දැන් අපි ගත්තොත් බිත්තියක් දිහා අපි බැලුවම අපිට බිත්තිය පේනවා. බිත්තියෙන් එහා පැත්ත පේන්නේ නැහැ. නමුත් බිත්තිය තියෙන ඒවා පේනවා. බිත්තිය ඉස්සරහා ඒවත් අපිට දැක ගන්න පුළුවන්. මොකද ආලෝකය කියලා බිත්තිය වැදිලා නැවත එනවා අපේ ඇහැට. ඒ නිසා අපිට බිත්තිය පේන්නේ. දැන් මේක කියනවා රිෆ්ලෙක්ට් වෙනවා කියලා. දෙවෙනි එක තමයි ආලෝක කිරණ යම් මාධ්‍ය දෙකක් කරා යනකොට. අපි ගත්තොත් වාතයේ ඉඳලා වීදුරුවකට යනවා. වීදුරුවෙන් එපිටට යද්දී වාතයේ ආලෝක ප්‍රවේගයේ තත්පරයට මීටර් 3 වැඩි කිරීම 10ට. නමුත් වීදුරු වලදී අඩු වෙනවා ප්‍රවේගය. ඒ නිසා මොකද වෙන්නේ? කිරණය පොඩ්ඩක් හැරිලා සරල රේඛීය මගින් පොඩ්ඩක් අපගමනය වෙලා ඇද වෙලා යනවා. මේකට අපි කියනවා ආලෝක වර්තනය කියලා. අපි විශාල වගකීමක් වැදගත්කමක් තියෙනවා වර්තනය. මොකද වර්තනය අපි හඳුන්වන්නේ රිෆ්ලෙක්ෂන් කියලා නෙමෙයි රිෆ්‍රැක්ෂන් කියලා. දැන් බලන්න මේ ඉංග්‍රීසි වචන දෙකේ පොඩි වෙනස්කමයි තියෙන්නේ ලෙක් රැක් කියන එක. එහෙනම් පරාවර්තනය වර්තනය මේ සංකල්ප දෙක හොඳට සාමාන්‍ය පෙළ මට්ටමේ තේරුම් ගත්තොත් උසස් පෙළ මට්ටමේ භෞතික විද්‍යාව ප්‍රකාශ විද්‍යාව ඉතාම පහසුවෙන් ඔයගොල්ලන්ට තරණය කරන්න පුළුවන්. ඔව් අපි දැන් සලකා බලන්න යන්නේ ආලෝකය පිළිබඳ ඉගෙන ගන්නකොට තවත් මේ එක එක දේවල් ටික වෙන් වෙන්ව ඉගෙන ගන්න. දර්පණ ගැන අපි කතා කරනවා. ඊළඟට කාච පිළිබඳ කතා කරනවා. දර්පණ කියන්නේ සාමාන්‍යයෙන් කණ්ණාඩි. එතකොට දර්පණ හදන්නේ කොහොමද? වීදුරුව පාරදෘශ්‍ය වීදුරුවක් අරන් එක පැත්තක පාරාන්ත කළාම ආලෝකය වැදිලා පැහැදිලිව පරාවර්තනය වෙලා එනවා. දැන් උදාහරණ වශයෙන් අපි කණ්ණාඩි කියලා මුහුණ බලන කණ්ණාඩි අපි ගත්තොත් අපි ඒකට කියනවා පුෂ්ඨය තල නිසා තල දර්පණයක් කියලා. අපි ඊළඟට සලකා බලමු අවතල දර්පණ. මේකේ ආලෝක පරාවර්තක පුෂ්ඨය අව. මෙහෙම බක් වෙලා තියෙන පරාවර්තක පුෂ්ඨය. මෙතන මේ බලන්න B වල අවතල දර්පණයේ ස්වභාවය. මේකේ ඇවිල්ලා පාරාන්ත පැත්ත, මේක පාරදෘශ්‍ය පැත්ත. එතකොට අපි C වලදී සලකා බලන්න යන්නේ මේකේ විලෝමය උත්තල දර්පණ. උස්තල. දැන් එතකොට මෙන්න මෙහෙම කණ්ණාඩියේ තියෙනවා නම් මේ පැත්ත තමයි අන්ධ කරලා තියෙන්නේ රසදිය හරි රෙඩ් හරි ගාලා. එතකොට මේ පැත්ත තමයි කණ්ණාඩිය. එතකොට ඒක උස්සු තලයක් සහිත උත්තල දර්පණය. එතකොට දර්පණ වර්ග තුනයි තල, අවතල, උත්තල. දැන් බලන්න මේ ABC කියලා ඇඳලා තියෙන රූප තුන දිහා. මේකේ ඔයගොල්ලන්ගෙන් අහනවා මේකේ තල දර්පණය කුමක්ද? අවතල දර්පණය කුමක්ද? උත්තල දර්පණය කුමක්ද? දැන් ඕගොල්ලන්ට පිළිතුරු එක එක ඒවා ඔයගොල්ලෝ හිතන්නකෝ. හිතුවට පස්සේ මං කියන දේ අහන්නකෝ. දැන් ඕගොල්ලෝ හිතපු පිළිතුරු මොනවද? දැන් මේකේ තල දර්පණයක්වත් උත්තල අවතලවත් දර්පණ නැහැ. මෙතන තියෙන්නේ කෙලින් ඉදි කෑල්ලකුයි මේ ඇතුළට අවවෙච්ච එකකුයි පිටිපැත්තට උස්සෙච්ච ඉදි කෑල්ල. මේක දර්පණ වෙන්නේ මෙහෙමයි. දැන් මෙතන පැත්තේ රසදිය ගාලා වීදුරු එක පැත්තක් අන්දකොලොත් මේක තල දර්පණය. මේක මේ පැත්ත ගෑවොත් රසදිය මේක අවතල දර්පණය. හැබැයි මේකේ මේ පැත්තේ රසදිය ගෑවොත් පිටපැත්ත මේක අවතල දර්පණය. නම් මේක ඇතුල් පැත්තේ රසදිය ගෑවොත් මේක උත්තර දර්පණය. එහෙනම් මේ ඉදි කෑලි ටික ආලෝක කිරණ රූප සඳහන් අරගෙන ළමයි නිකම් මේ දර්පණය මෙහෙම අඳිනවා. මේ මුකුත් පෙන්වන්න නැතුව බිඳුවයි ලකුණු. ඒ නිසා ඊටාම වැදගත් ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න දේ කොච්චර තමන් හිතන්න ඕනද කියන එක.
අපි දැන් සලකා බලන්න යන්නේ ආලෝක පරාවර්තන නියම සහ දර්පණ වලින් සෑදෙන ප්‍රතිබිම්බ. අපි ඉස්සෙල්ලා බලමු. මම ඕගොල්ලන්ට මේ පෙන්නනවා තල දර්පණය. මේ තල දර්පණය කියන එක මෙහෙම පෘෂ්ඨයක් මත තියෙනවා. මේ කණ්ණාඩිය. තල දර්පණය. මේක තමයි පරාවර්තක පෘෂ්ඨය. එක. මේක තමයි අඳුරු පෘෂ්ඨය. දැන් ආලෝක කිරණයක් මෙහෙම දැන් අපි හිතමු වස්තුවක් තියෙනවා. දැන් ළමයා ඇවිල්ලා මේ තල දර්පණයේ ඉදිරියේ හිටගත්තොත් මේ ළමයාගේ රූපය මෙතන තියෙනවා. කිසි වෙනසක් නැතුව. එතකොට මේ රූපය කියන්නේ මේක වස්තුව. අපි වස්තුවට කියන්නේ ඕ කියලා. ඒක ඊටාම වැදගත්. මොකද ඉංග්‍රීසි වචනේ ඔබ්ජෙක්ට් කියන එක. මේ ඉංග්‍රීසි වචන ටික මේක ඊටාම වැදගත්. මේක තමයි ඡායාව, ඉමේජ් එක, ප්‍රතිබිම්බය. අපි මේකට කියන ප්‍රතිබිම්බ, බිම්බ. ඒක ඉමේජ්. IMAGE ඉමේජ් එක. ඒකට වස්තුව ප්‍රතිබිම්බය. මේක මිල එක. කණ්ණාඩිය. එතකොට අපි බැලුවොත් වස්තුවට සමාන ප්‍රතිබිම්බයක්. මේකට මේ ළමයාම තමයි මේක ඇතුළේ ඉන්නේ. ඒකට වස්තුවට සමාන ප්‍රතිබිම්බයක්. ප්‍රතිබිම්බය උඩුකුරුයි. ළමයා මෙහෙම ඉන්නේ. ප්‍රතිබිම්බයක් උඩා. ප්‍රතිබිම්බය මෙහෙම හිටියා නම් යටිකුරුයි. නමුත් අපි දන්නවා කණ්ණාඩිය ළඟට ගිහිල්ලා ඔයගොල්ලෝ මූණේ පවුඩර් දැම්මොත් කෙලින් මූණට වැටෙන්නේ. කකුල් වලට මේක ප්‍රතිබිම්බය මේ විදිහට තියෙන්නේ. දෙවෙනි එක තමයි දර්පණයේ ඉඳලා වස්තුවට තියෙන දුර දර්පණයේ ඉඳලා ප්‍රතිබිම්බයට තියෙන දුරට සමානයි. ඒ කියන්නේ මේ ළමයා ඉස්සරහට ආවොත් ප්‍රතිබිම්බය ඉස්සරහට එනවා. ළමයා පස්සට ගියොත් ප්‍රතිබිම්බය පස්සට යනවා. මේ දුරවල් දෙක නියතයි. ඒකත් ඉතාම වැදගත්. තුන්වෙනි අවස්ථාව තමයි ඒකට වස්තුවට සමානයි. වස්තු දුර ප්‍රතිබිම්බ දුරට සමානයි. ඒ වගේම ප්‍රතිබිම්බය උඩුකුරුයි. ඊළඟ එක දැන් අපි මේ ළමයා වම් කම්බුල අත ගෑවොත් මේ ප්‍රතිබිම්බය අත ගන්න මොන කම්බුලද? ඒ වම් කම්බුල. ඒකට හේතුව ඇත්තටම මෙහෙම. දැන් තල දර්පණයේ ඉදිරියේ ඒ අකුරක් තිබ්බොත් ප්‍රතිබිම්බේ ඒ. නමුත් B අකුරක් තිබ්බොත් ප්‍රතිබිම්බේ B. මොකද්ද මේ කතාව? මේ A කියන්නේ සමමිතික වස්තුවක්. B කියන්නේ අසමමිතික එකක්. එහෙනම් සමමිතිකයි ළමයා. ළමයාගේ අත් දෙක S2 කන් දෙක හැම මේ මැද තියෙන විපාක්ෂික සමමිතික රේඛාවේ දෙපස අපේ සමානයි. එහෙනම් වම් කම්බුල අල්ලුවහම මේකේ දකුණු කම්බුල අල්ලන්නේ නැහැ. කම්බුල දෙකම එක විදිහට තියෙන දෙපැත්තේ. නමුත් මෙතන බලන්න එහෙනම් අපි ඊළඟ ලක්ෂණය තල දර්පණයකින් මොකක්ද කතන්දරේ? සමමිතික වස්තුවක් නොපෙන්නුවාට අසමමිතික වස්තුවක පාර්ශ්වික අපවර්තනය සිදු වෙනවා. අන්තම් මේ අබා කියන වචනේ අපි මෙහෙම ලියලා මේක ඉදිරියේ තල දර්පණයක් තිබුණා. මේ තල දර්පණය ඇතුලේ මේක පේන්නේ අපිට මෙන්න මේ විදිහට. ඒ සමමිතික නිසා වෙනසක් නැහැ. B අසමමිතිකයි, මේ B අසමමිතිකයි, ඒ සමමිතිකයි. එතකොට අබා කියන එක අපිට පේන්නේ මේ විදිහට පාර්ශ්වික අපවර්තනය වෙලා. දැන් ඒ ඔගොල්ලෝ දන්නවා දැන් ගිලන් රථ උණතරම් පාර යනවා. ගිලන් රථවල බොරොන්ට් එකේ ලියලා තියෙන ඇම්බියුලන්ස් කියලා. මේ ඇම්බියුලන්ස් කියන එක ලියලා තියෙන්නේ ඇත්තටම වචන දර්පණ ප්‍රතිබිම්බය. ඒකට A මෙහෙම හරි, M මෙහෙම හරි, B මෙහෙම හරි, U මෙහෙම අපි ලියලා තියෙනවා. දැන් මේක U එකේ මේක මේ පැත්තට එනවා මාරු වෙලා. දැන් මෙහෙම U එක අපි ලියද්දී මෙහෙම U අකුර මේ කැලේ මෙහෙට එනවා. එතකොට L එක මෙහෙම අපි ලියන්නේ. ඒක එහෙමයි. N එක අපි ලියන්නේ මේ විදිහට. C එක මෙහෙම. E එක ඒකත් පාර්ශ්වික අපවර්තනය වෙලා මේ විදිහට තියෙනවා. ඒකට ඇම්බියුලන්ස් කියන එක තියෙන්නේ බොනොට් එකේ මෙහෙමයි. එහෙමනම් ඒ ඉස්සරහා එන වාහනේට නලා හිටවුවම ලියදුර බලනවා එයාගේ තල දර්පණයෙන් ඉදිරිපස. බැලුවහම පිටිපස්සේ වින්ස්ක්‍රීන් එකෙන් පේනවා ඇම්බියුලන්ස් කියලා ගහපු එකක් එන්නේ පිටිපස්සේ. එහෙනම් ටක් ගාලා වාහනේ යාට ඉඩ දීලා අයින් කරගන්න පුළුවන්. ඒතර මේ සංකල්පය නම් තල දර්පණයක ප්‍රතිබිම්බ වල ලක්ෂණ මොනවද? වස්තුවට සමානයි, වස්තු දුර ප්‍රතිබිම්බ දුරට සමානයි, ප්‍රතිබිම්බය උඩුකුරුයි, ප්‍රතිබිම්බය අතාර්ථකයි බොරුවක්. ඇතුළේ තියෙන්නේ
ඒ වගේම පාර්ශ්වික අපවර්තනය වෙනවා වම දකුණ මාරු වෙන හැබැයි එහෙම වෙන්නේ අසමමිතික වස්තු වල පමණයි. අද දැන් සලකා බලන්න යන්නේ අවතල දර්පණ සහ අවතල දර්පණ වලින් සෑදෙන ප්‍රතිබිම්බ පිළිබඳ. දැන් අපි බලමු අවතල දර්පණයක් කියන්නේ උත්තර පැත්ත රසදිය හෝ රෙඩ් ලයිට් වලින් වහපු අවතල පැත්ත මේ පැත්ත කණ්ණාඩිය වශයෙන් ක්‍රියා කරන දර්පණයක්. දැන් මේ දර්පණයේ විවරය සෙන්ටිමීටර් 8ක් විතර සම්මත විවරය. මෙතන කට. මේක අපි මෙහිම රේඛාවක් ඇඳුත් අපි මේකට කියනවා ප්‍රධාන අක්ෂය කියලා. මේන් ඇක්සිස් ප්‍රධාන අක්ෂය. ප්‍රධාන අක්ෂය ඉඳලා දැන් මේක වෘත්තයක් නේ. එතකොට මේක ඇත්ත වෘත්තය ඇතුළට තමයි කණ්ණාඩිය වැටෙන්නේ. එහෙනම් අවතල දර්පණ තාත්වික ප්‍රතිබිම්බ වැඩිපුර ඇති කරන දර්පණ. සැබෑ ප්‍රතිබිම්බ අවතල දර්පණ වලින් ඡාදන ප්‍රතිබිම්බ අවස්ථාවලින් වැඩිම ප්‍රමාණයක් තාත්විකයි. ඒ කියන්නේ තිරයකට ගන්න පුළුවන්. දැන් මෙතන දර්පණයේ හමු වන ස්ථානයේ ප්‍රධාන අක්ෂය ද්‍රවය. අපි ද්‍රවය P අකුරකින් හඳුන්වනවා. මොකද ද්‍රවයට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ පෝල්. P අකුරකින් හඳුන්වනවා. මෙතන ඉඳලා මේ වෘත්තයේ කේන්ද්‍රය අපි කියනවා වක්‍රතා කේන්ද්‍රය සෙන්ටර් එක. වක්‍රතා කේන්ද්‍රය ද්‍රවයයි අතර හරි මැද තියෙනවා නාභිය ફોකස් F කියලා හඳුන්වනවා. නාභිය වැදගත්. මොකද නාභිය කියන එක ફોකස් එක ඉතාම වැදගත්. මේ ද්‍රවය මේ වක්‍රතා කේන්ද්‍රය මේ නාභිය. දැන් එතකොට මේ අවතල දර්පණයක අපි ඊළඟට බලමු මොනවාද මූලික ලක්ෂණ. දැන් අවතල දර්පණයකින් ප්‍රතිබිම්බ සෑදෙන අවස්ථා මොනවද? අපි බලමු පළවෙනි එක. ප්‍රතිබිම්බ සෑදෙන අවස්ථා 6ක් තියෙනවා. හොඳට බලන්න ළමයි මේක දිහා. මෙතන දැන් නාභියයි ද්‍රවයයි අතර වස්තුවක් තිබුණා. ඔන්න පළවෙනි අවස්ථාව. P සහ F අතර. දෙවෙනි අවස්ථාව F මත. නාභිය මත. තුන්වෙනි අවස්ථාව වක්‍රතා කේන්ද්‍රය සහ නාභිය අතර. මෙන්න තුන්වෙනි අවස්ථාව. හතරවෙනි අවස්ථාව වක්‍රතා කේන්ද්‍රය මත. බලන්න මේ අවස්ථා ටික ඔයගොල්ලෝ ඉස්සෙල්ලම කටු සටහනක මේ කිරණ රූප සටහන අඳින්න ඉස්සෙල්ලා මේවා හොඳට මතක තියාගන්න. පළවෙනි එක ද්‍රවය සහ නාභිය අතර, දෙක නාභිය මත, නාභිය සහ වක්‍රතා කේන්ද්‍රය අතර 3, වක්‍රතා කේන්ද්‍රය මත 4, 5 වක්‍රතා කේන්ද්‍රයට ඈත. 6 මොකක්ද? අපි දන්නේ කොහෙද තියෙන්නේ? අනන්තයි. වස්තුව අනන්තයි 6. 6 අනන්තයි. මේ විදිහට අවතල දර්පණයක ප්‍රතිබිම්බ සෑදෙන අවස්ථා 6ක් අපිට දකින්න පුළුවන්. දැන් සලකා බලමු ආලෝක කිරණ. ආලෝකය ගැන ඉගෙන ගන්නකොට ආලෝක කිරණ සමූහයක්. ආලෝක කදම්බයක් බීම් ආකාර 3ක් තියෙනවා. දැන් මේ අපි දන්නවා යම් තැනකින් ආලෝක කදම්බ මේ විදිහට විසිරෙනවා නම් ඉවතට මේකට අපි කියනවා අபிසාරිත අපසාරිත. ඊටාම වැදගත් මේ වචන දෙක. අபிසාර අපසාර. මෙහෙම යම් ලක්ෂයකින් ආලෝක කදම්බ ඉවතට යනවා නම් අපි ඒකට කියන්නේ අපසාරි කියන වචනේ. එහෙනම් අල මේ තියෙන්නේ අපසාරි ආලෝක කදම්බය. මේක විලෝමය මොකක්ද? යම් ලක්ෂයකට ආලෝක කිරණ එකතු වෙනවා. මෙහෙම එකතු වෙනවා. ඈත ඉඳලා සමාන්තරව ඇවිල්ලා එක තැනකට එකතු වෙන එකක් අපි හඳුන්වනවා අபிසාරි කියලා. එහෙනම් අபிසාරි අපසාරි පළවෙනි දේ. එකතු එතනින් ඉවතට යනවා නම් අපසාරි කදම්බයක්, එක තැනකට එකතු වෙනවා නම් අபிසාරි කදම්බයක්. ආලෝක කිරණ මේ විදියට යනවා නම් අපි මේකට කියන්නේ සමාන්තර ආලෝක කදම්බයක්. බලන්න විදුලි පන්දමක් දැල්ලුවාම විදුලි පන්දමේ බල්බයෙන් නිකුත් වන ආලෝක කිරණ අවතල දර්පණයේ ඇතුල් පෘෂ්ඨයේ වැදිලා උද නාභිය මතයි බල්බය තියෙන්නේ. බල්බයෙන් නිකුත් වන ආලෝක කිරණ අවතල දර්පණයේ වැදිලා පරාවර්තනය වෙලා මේ විදිහට ඉවතට යනවා. එහෙනම් විදුලි පන්දමකින් ටෝච් එකකින් ලැබෙන්නේ සමාන්තර ආලෝක කදම්බයක්. අපි උත්තර කාචයක් හිළුවෙලියට ඇල්ලුවොත් හිළුගේ කිරණ ඇවිල්ලා උත්තර කාචයේ පිටුපස යම් තැනකට එකතු වෙනවා. ඒක ඇවිල්ලා අපිට හිළුගේ
තාත්වික ප්‍රතිබිම්බයක් ලබා ගන්න පුළුවන් උත්තර කාච. ඒකට අපි උත්තර කාච හඳුන්වන්නේ අபிසාර කාච කියලා. ඒකට දර්පණ සහ කාච නම් කරනකොට ආලෝක කිරණ එකතු කරන්න එකතරකට එක්කම කරන්න විසිරවන්න කියන අර්ථ අනුව අපසාරි අபிසාරි කියන වචන භාවිත කරනවා. අපි දැන් බලමු අවතල දර්පණ වලින් සෑදෙන ප්‍රතිබිම්බ අවස්ථා 6 පිළිබඳව. තාම වැදගත්. මම ඔයගොල්ලන්ට කියනවා දැන් අපි අවතල දර්පණ වලින් සෑදෙන ප්‍රතිබිම්බ ආලෝකයේ වගේ විෂයක් කොහොත්ම භෞතික විද්‍යාව කටපාඩම් කරන්න බෑනේ. අපි ඒ නිසා ඉස්සෙල්ලා බලමු දැන් අවතල දර්පණයකින් ප්‍රතිබිම්බයක් සෑදෙනකොට ප්‍රතිබිම්බයේ පිහිටීම අපි කොහොමද නිශ්චය කරන්නේ? කොහොමද මොනවාද අපිට තියෙන ඒ සඳහා දත්ත ආදාර අපි පොඩ්ඩක් විමසිල්ලෙන් බලමු. ප්‍රධාන සාධක තුනක් අරගත්තොත් ඕගලන්ට ඕනම අවස්ථාවක අවතල දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බයේ පිහිටීම නිශ්චය කරන්න පුළුවන්. බලමු එකිනෙක ඒ අවස්ථාව මොනවද කියලා. පළවෙනි අවස්ථාව තමයි අවතල දර්පණයක මෙහෙම ප්‍රධාන අක්ෂය තියෙද්දී මේ ප්‍රධාන අක්ෂය එතකොට මේ වක්‍රතා කේන්ද්‍ර මේ නාභිය මේ ද්‍රවය දැන් ප්‍රධාන අක්ෂයට ආසන්නව සහ සමාන්තරව ආලෝක කිරණ කදම්බයක් එනවා. ප්‍රධාන අක්ෂය මේකයි කිට්ටුවෙන් සමාන්තරව මෙහෙම ආලෝක කදම්බයක් එනවා. මේ කදම්බයෙන් අපි එක කිරණයක් ගත්තොත් මේ කිරණය වැදිලා නාභිය හරහා යනවා. මෙන්න මේකයි පළවෙනි පොයින්ට් එක. පළවෙනි එක ඒකයි. මේ දෙවෙනි එක මොකක්ද? මේක විලෝමය. මේක අනිත් පැත්ත. මේ විලෝමය කියන සංකල්පය සාමාන්‍ය පෙළ මට්ටමේ ළමයි තේරුම් ගන්න නැති එක හරි අමාරුයි. ඒ නිසා ඒගොල්ලෝ බොහොම අමාරුව වැටෙනවා. කාල නාස්ති කර ගන්නවා. PFC. එහෙනම් මේක අනිත් පැත්තට කියන්නේ සමාන්තරව ආවොත් නාභිය හරහා යනවා නම් නාභිය හරහා ආලෝක කිරණයක් ගියොත් මෙහෙම ගිහිල්ලා මේක මෙහෙම වැදුනොත් මෙහෙම ගිහිල්ලා දැන් දිශාව මේකයි. ආලෝක කිරණය මෙහෙම ගිහිල්ලා වැදුනොත් සමාන්තරව එළියට යනවා. සමාන්තරව ආවොත් නාභිය හරහා යනවා නාභිය හරහා ගියොත් සමාන්තරව යනවා. දෙකම එකයි. ඒකට මේකේ විදුත් අනිත් පැත්ත මේ දෙවෙනි එක මේකයි. තුන්වෙනි එක අපි බලමු මොකක්ද කියලා. දැන් තුන්වෙනි අවස්ථාවේ ළමයි ආලෝක කිරණයක් එනවා ප්‍රධාන අක්ෂය තියෙනවා. දැන් ප්‍රධාන අක්ෂය මෙහෙම තියෙනවා. මේ ආලෝක කිරණය අපි දැන් අතරම මේක තුන නෙමෙයි දෙක කියලා ගන්නකොට එක දෙක කියන්නේ එකේ විලෝමය තමයි අපි දෙක කියලා ගත්තේ. දැන් මෙතන PFC මෙහෙම අරගෙන දැන් බලමු ආලෝක කිරණයක් එනවා වක්‍රතා කේන්ද්‍රය හරහා. මෙන්න මේ අපි බලමු මේ ආලෝක කිරණය මෙහෙම එනවා. මෙහෙම ඇවිල්ලා මෙහෙම වදිනවා. දැන් කිරණය ඊතලයේ උඩට මෙහෙම එන්නේ. වැදිලා මෙහෙම පරාවර්තනය වෙලා යන්නේ වක්‍රතා කේන්ද්‍රය හරහාමයි. දැන් මේ කිරණය CA පතන කිරණය පරාවර්තන කිරණය AC. එහෙනම් මෙහෙම ආවොත් කිරණයක් මෙහෙම මේක වැදලා යන්නේ ඒක ආරාමයි. මෙහෙම ආවොත් මේක වැදලා යන්නේ ඒක ආරාමයි. ඇයි? හේතුව වැදගත්. ඔයගොල්ලෝ දන්නවා වක්‍රතා කේන්ද්‍රය කියන්නේ මේ දර්පණේ හැම පොයින්ට් එකකටම ලම්බකයි මේක ඉඳලා එන කිරණය. එහෙනම් ලම්බකව වැදුනොත් ආලෝක කිරණයක් නැවත පරාවර්තනය වෙන්නේ එම ගමන් මගින් යනවා. ඒ තියරි එක අතිශයින් වැදගත්. එතකොට අපි ඊළඟ බලමු තුන්වෙනි සංකල්පය මොකක්ද කියලා. තුන්වෙනි සංකල්පය තමයි යම් ආලෝක කිරණයක් යම් ආනතියක් ඇතිව ඇවිල්ලා ආනතියක් යම් කෝණයකින් ඇලවෙලා ඇවිල්ලා වැදුනොත් අවතල දර්පණයේ ද්‍රවය දැන් මේ ආලෝක කිරණය අපි දුමු මෙහෙම මේ කිරණය මෙහෙම ඇවිල්ලා P මත වැදෙනවා. මේ කෝණය හිතන්නකො A කියලා. මේකට කියන පතන කෝණය. මේ කෝණයට සමාන කෝණයක් හදමින් තමයි මේක නැවත යන්නේ. මේකත් ඊළඟ සංකල්පයකයි යම් කෝණයකින් ආනතව ද්‍රවය මත පතිත වුණොත් අවතල දර්පණයේ ආලෝක කිරණයක් දර්පණය සහ ප්‍රධාන අක්ෂය අතර සාධන කෝණය පතන කෝණය පරාවර්තන කෝණයට සමානයි. පතන කෝණය අපි ඉන්සිඩන්ට් ඇන්ගල්
පරාවර්තන කෝණය රිෆ්‍රැක්ටඩ් ඇන්ගල් කියලා ගත්තොත් I සමානයි R කියලා කියන්න පුළුවන්. මේ ඇත්තටම මේ ආලෝක පරාවර්තන නියමය පතන කෝණය පරාවර්තන කෝණයට සමානයි. දැන් එහෙමනම් අපි බලමු අවතල දර්පණ වල ප්‍රතිබිම්බ සෑදෙන අවස්ථා. දැන් එහෙනම් මම ආයෙ මතක් කරනවා මේකෙදී අපි කතා කළා අවතල දර්පණයේ ප්‍රධාන අක්ෂයට ආසන්නව කිරණයක් ආවොත් නාභිය හරහා යනවා. නාභිය හරහා ආවොත් සමාන්තරව යනවා. වක්‍රතා කේන්ද්‍රය හරහා ඕනම කිරණයක් ආවොත් ඒ මගින් යනවා. ආනතියක් ඇතිව පතන කෝණය පතිත වෙන කෝණයට සමාන කෝණයකින් පරාවර්තනය වෙනවා. අවතල දර්පණ වලින් සෑදෙන ප්‍රතිබිම්බ අවස්ථා 6 පළවෙනි අවස්ථාව අප සලකමු. පළවෙනි අවස්ථාවේ අප සලකන්නේ මේ දර්පණය බලන්න මේ අවතල උත්තර පැත්තේ රස දීගාව මේ ප්‍රධාන අක්ෂය main axis ප්‍රධාන අක්ෂය දර්පණයේ කපන තන ද්‍රවය ඉඳලා මේ සත්‍ය වක්‍රතා කේන්ද්‍රය වෘත්තයේ ඇත්ත කේන්ද්‍රය ඒකේ හරි මැද නාභිය. දැන් අපි පළවෙනි අවස්ථාව කිව්වා වස්තුව තියන්නේ නාභිය සහ ද්‍රවය අතර. මෙන්න වස්තුව. මේක වස්තුව තියලා දෙන්න උඩු පැත්තට. මේ බලන්න ඊහිස මෙහෙම. ඒක වස්තුව අනිත් පැත්තට තියන්න එහෙනම් වස්තුව ඔබ්ජෙක්ට් එක මේකෙන් නිකුත්වන පළවෙනි කිරණය අපි බලමු. අපි තියදී එක මොකක්ද කිව්වේ? පළවෙනි කිරණය අපි දර්පණයට එල්ල කරනවා. මෙන්න කිරණය පතනය වෙනවා. ඊහිස මේ පැත්තට තියෙන්න ඕනේ. මේක වැදිලා පරාවර්තනය වෙලා යන්නේ නාභිය හරහා. එහෙනම් මේ කිරණය මේ විදියට නාභිය හරහා ගමන් කරනවා. එහෙනම් පළවෙනි එක හරි දෙවෙනි එක අපි කිරණය එල්ල කරනවා වස්තුවේ ඉඳලා ද්‍රවයට. එහෙනම් වස්තුවේ ඉඳලා ද්‍රවයට ආවොත් මේක තමයි පතන කිරණය. එහෙනම් මේ කෝණයට සමාන කෝණයක් හදමින් මේක පරාවර්තනය වෙනවා. මේක තමයි R. එහෙනම් පතන කෝණය පරාවර්තන කෝණය මේ කෝණ දෙක සමානයි. දැන් අපි මේක ඇඳලා. දැන් ඕගොල්ලෝ දැනගන්න ඕනේ ආලෝකයේ ප්‍රතිබිම්බයේ පිහිටීම දැනගන්නේ දර්පණවල පරාවර්තන කිරණ දික් කරාම හමු වන තැන. හැබැයි කිරණ කෝටි ගණනක් තියෙනවා දෙකක් ඇති. ඒ දෙක හමු වෙන තැන තමයි වස්තුව තියෙන්නේ. අපි බලමු මේ පරාවර්තන කිරණ දෙක. ඕගොල්ලෝ බේනවා මෙතනට වඩා මෙතන දුරයි, මෙතන තවත් දුරයි. මේ කවදාම මේ පැත්තේ හමු වෙන්නේ නැහැ. එහෙනම් කණ්ණාඩියේ ඉස්සරහා හමු වෙන්නේ නැත්තම් තිරයකට ගන්න බෑ. ඒ කියන්නේ ප්‍රතිබිම්බය මේ පැත්තේ හැදෙන්නේ නැහැ. එහෙනම් අපිට තාත්වික ප්‍රතිබිම්බය ලැබෙන්නේ. අපි බලමු කණ්ණාඩියේ පිටිපස්සට යන් මේ කිරණය මෙහෙම දික් කරගෙන යන් මේ කිරණය මෙහෙම දික් කරගෙන යන් මේ කිරණ මේ රේඛා කිට්ටු වෙලා අපිට ප්‍රධාන අක්ෂය මෙහෙම තියෙනවා. මේ කිරණ දෙක මෙතන හමු වෙනවා. එහෙමනම් කිරණ හමු වෙලා අපිට ලැබෙන්නේ ප්‍රධාන අක්ෂයේ වස්තුවට වඩා උස එකක්, ලොකු එකක්. එහෙනම් ඉමේජ් එක I විශාලයි. එහෙනම් අපිට ලැබෙන්නේ වස්තුවට වඩා විශාල උඩුකුරු අතාත්වික ප්‍රතිබිම්බයක්. ඊටම වැදගත් අවතල දර්පණ වලින් වස්තුවට වඩා විශාල උඩුකුරු අතාත්වික ප්‍රතිබිම්බයක් ලැබෙනවා. මේ ප්‍රතිබිම්බයේ පිහිටීම බලන්නකො. දැන් මේ අවස්ථාව අවතල දර්පණ වලින් ප්‍රායෝගිකව ප්‍රයෝජනෙට ගත්තේ ඉස්සර රාජසිංහ රජුණන් සුද්ධ වෙලා තිබ්බා. අවතල දර්පණය මූණ බලන කණ්ණාඩියක් වශයෙන් පාවිච්චි කරා. මේ කණ්ණාඩිය ඉස්සරහා මූණ තියන්න ඕනේ කණ්ණාඩිය ළඟින්ම තිබ්බොත් තමයි විශාල වෙලා මුහුණ පේන්නේ. ඉතින් ද්‍රව්‍ය කැපීම සඳහා අපට අවතල දර්පණ භාවිත කරන්න පුළුවන්. හැබැයි මේක ප්‍රායෝගික කියලා කියන්න බෑ. මේ තමයි පළවෙනි අවස්ථාව. ඒ වගේම මම දරුවන්ට මතක් කරනවා උත්තර කාචවල මේ තියදී එක මේ විදිහටම යනවා. අපි කාච පාඩම ඉදිරියේදී කරනවා උත්තර කාචයක අපි දන්නවා ප්‍රකාශ කේන්ද්‍රය සහ නාභිය අතර වස්තුවක් ලැබුවොත් මේ විදිහේ උඩුකුරු ප්‍රතිබිම්බයක් වස්තුවට වඩා විශාල ලැබෙනවා. අතාත්වික. හොඳයි. අපි යන් දැන් දෙවෙනි අවස්ථාව. අපි දැන් බලමු අවතල දර්පණයක දෙවෙනි අවස්ථාව ප්‍රතිබිම්බ වස්තුව තියන්නේ දර්පණයේ කොතනද? දැන් අපි දර්පණය ඇඳා ප්‍රධාන අක්ෂය ඇඳා වක්‍රතා කේන්ද්‍රය ඇඳා ඒ මැද්ද මේක සෙන්ටිමීටර් 10 නම් 5ක් ගිය තැන නාභිය ලක්ව කරා
ප්‍රධාන අක්ෂය දර්පණයේ හමු වන තැන ද්‍රවය ලකුණු කළා. දැන් අපි වස්තුව තියන්නේ හරියටම නාභිය මත. එහෙනම් මෙහිම වස්තුව නාභිය මත තියෙනවා. වස්තුව O මේකෙන් නිකුත් වෙන පළවෙනි කිරණය අපි එල්ල කරනවා වස්තුවේ ඉඳලා දර්පණයට මේ පතන කිරණය මේ කිරණය පරාවර්තනය වෙලා යන්නේ අපි මුලින් කිව්වා සමාන්තර වෙන එක නාභිය හරහා ගමන් කරනවා. දෙවන කිරණය අපි එල්ල කරනවා වස්තුවේ ඉඳලා ද්‍රවයට මේ කෝණයට සමාන කෝණයක් හදමින් මේක පරාවර්තනය වෙනවා. මෙන්න මේ කිරණ දෙක සමාන්තරයි මෙහෙට දික් කළාට හම්බ වෙන්නේ නැහැ. මේ කිරණ දෙක පිටිපස්සට දික් කළා ඒත් සමාන්තරයි හම්බ වෙන්නේ නැහැ. එහෙමනම් මේ පැත්තේ කොහෙවත් හම්බ වෙන්නේ නැත්තම් මේ වස්තුවේ ප්‍රතිබිම්බය තියෙන්නේ කොහෙද කියලා අපි දන්නේ නැහැ. අපි කියනවා අනන්තයේ ප්‍රතිබිම්බය තියෙන්නේ. එහෙනම් නාභිය මත ලැබුවොත් අනන්තය. දෙවෙනි අවස්ථාව. බලමු දැන් තුන්වෙනි අවස්ථාව. අපි දැන් සලකා බලමු වස්තුව තියන්නේ කොතනද? අපි දැන් වස්තුව තියන්නේ නාභිය සහ වක්‍රතා කේන්ද්‍රය අතර. මෙන්න මේ ස්ථානයේ. එහෙනම් තුන්වෙනි අවස්ථාවේ අපි සලකන්නේ නාභිය සහ වක්‍රතා කේන්ද්‍රය අතර වස්තුව දරුවොත් ප්‍රතිබිම්බය කොහෙද තියෙන්නේ? පළවෙනි කිරණය එල්ල කරනවා ප්‍රධාන අක්ෂයට ආසන්නව සමාන්තරව දර්පණය වැදිලා යනවා නාභිය හරහා. දෙවෙනි කිරණය එල්ල කරනවා වස්තුවේ ඉඳලා ද්‍රවයට පතන කෝණයට මේ පතන කිරණය පතන කෝණය මේකට සමාන කෝණයක් හදමින් මේ කිරණය පරාවර්තනය වෙනවා. එතකොට මේ දෙක හමු වෙන්නේ කොතනද? දර්පණයේ ඉදිරිපිට. මේ හමු වීම මෙතන වෙන්නේ ප්‍රධාන අක්ෂයට යටින්. එහෙනම් ඊහිස එන්න ඕනේ මේ පැත්තට. එහෙනම් ලැබෙන ප්‍රතිබිම්බය අයි වස්තුවට වඩා විශාල යටිකුරු ඒ වගේම තාත්වික ප්‍රතිබිම්බයක්. ඔයගොල්ලෝ මතක ඇති පාසල් ගුරුවරයා ඔයගොල්ලන්ට පෙන්වන්න ඇති අවතල දර්පණයක් හෝ උත්තල කාචයක් අරගෙන දෙකෙන් ඕන එකක් වත්තේ පොල් ගහක ප්‍රතිබිම්බය පාසල් පන්ති කාමරේ බිත්තිය මතට අරගෙන. ඒකට ඒ තිරයකට ගන්න පුළුවන් අවස්ථාව තමයි නාභිය සහ වක්‍රතා කේන්ද්‍රය අතර වස්තුව දක්වුවට ඒ කියන්නේ තුන්වෙනි අවස්ථාව. එහෙනම් පළවෙනි අවස්ථාවේ විතර අවතල දර්පණයේ අතාත්වික ප්‍රතිබිම්බයක් හැදුනේ. දෙවන තුන්වෙනි ඉඳලා ලැබෙන්නේ ඇත්ත ප්‍රතිබිම්බ තාත්වික ප්‍රතිබිම්බ. අපි හතරවෙනි අවස්ථාව බලමු. වස්තුව තියන්නේ හරියටම වක්‍රතා කේන්ද්‍රය මත. දැන් වක්‍රතා කේන්ද්‍රය මත වස්තුව දක්වුවොත් ආලෝක කිරණ පළවෙනි කිරණය අපි එල්ල කරනවා ප්‍රධාන අක්ෂයට ආසන්නව සමාන්තරව මෙහෙම වදිනවා. මේක වැදිලා පරාවර්තනය වෙලා නාභිය හරහා යනවා. මේ විදියට ඒ කිරණය අපි එල්ල කරනවා. ඊළඟට අපි එල්ල කරනවා මෙතන වස්තුවේ ඉඳලා ප්‍රධාන අක්ෂයේ ද්‍රවයට ආලෝක කිරණයක්. මෙහෙම මේ ආලෝක කිරණය වැදිලා පතනය වෙලා මේ කෝණයට සමාන කෝණයක් හදමින් මේක ගමන් කරනවා. එතකොට ප්‍රතිබිම්බය හැදෙන්න ඕනේ. ඇත්තටම මේ කිරණ දෙක හමු වෙන්න ඕනේ ස්ථානය මෙතනයි. පොඩ්ඩක් තව ඉදිරියට ඇවිල්ලා මේ ප්‍රතිබිම්බය අයි වස්තුවට සමානයි. ඒ වගේම යටිකුරුයි ඒ වගේම තාත්විකයි. එහෙනම් අවතල දර්පණයක වක්‍රතා කේන්ද්‍රයේ මත වස්තුව දක්වුවොත් ප්‍රතිබිම්බය යටිකුරුයි වස්තුවට සමානයි. වක්‍රතා කේන්ද්‍රයේ මතමයි හැදෙන්නේ. ඒ වගේම තාත්විකයි. ලක්ෂණ ටික. අපි බලමු පස්වෙනි අවස්ථාව. දැන් අපි බලමු අවතල දර්පණයක ප්‍රතිබිම්බ සෑදීම පස්වෙනි අවස්ථාව. එතකොට පස්වෙනි අවස්ථාව අපි දැන් වක්‍රතා කේන්ද්‍රය මම ලකුණු කළා. නාභිය ලකුණු කරා. දැන් අපි තිබ්බා මෙතන 1 2 3 4 5. පස්වෙනි අවස්ථාව වක්‍රතා කේන්ද්‍රයට ඈතින් වස්තුව තියන. වස්තුව මෙහෙම දැමුවොත් අපි දන්නවා පළවෙනි ආලෝක කිරණය අපි එල්ල කරනවා වස්තුවේ ඉඳලා දර්පණයට මෙහි විදියට මේ ආලෝක කිරණය මෙහෙම ඇවිල්ලා වැදිලා දර්පණයේ වැදිලා මේ පතන කිරණය පරාවර්තනය වෙලා නාභිය හරහා ගමන් කරනවා. මේ බලන්න දෙවනි කිරණය එල්ල කරනවා වස්තුවේ ඉඳලා ද්‍රවයට. මේ කෝණය පොඩි මේ වගේම කෝණයක් සාදන කුංචි කෝණයක්. මේ කෝණය සාදමින් මේක පරාවර්තනය වෙනවා. මේක පොඩි මේකත් පොඩි. මේ දෙක හමු වෙන්නේ කොතනද? එහෙනම් වක්‍රතා කේන්ද්‍රයට ඈතින් වස්තුව තිබුණු ප්‍රතිබිම්බය හැදෙන්නේ වක්‍රතා කේන්ද්‍රය සහ නාභිය අතර
ප්‍රතිබිම්බයේ යටිකුරුයි වස්තුවට වඩා පුංචි. මේකට වඩා මේක පොඩි. එහෙනම් තාත්විකද අතාත්විකද තාත්විකයි. එහෙමනම් අවතර දර්පණයකින් පුළුවන් කුඩා වස්තුවට කුඩා යටිකුරු තාත්වික ප්‍රතිබිම්බයක් ලබා. අපි දැන් බලමු අවසාන අවස්ථාව. වස්තුව අනන්තයේ තියෙන්නේ. එහෙනම් කොහොමද වස්තුව අඳින්න බෑ. අපිට ආලෝකකින් විතරක් අඳින්න පුළුවන්. එහෙනම් අනන්තයේ වස්තුවකින් එන්නේ සමාන්තර ආලෝක කිරණ. මෙහෙම සමාන්තර ආලෝක කිරණ ඇවිල්ලා මේ විදියට වැදුනාම දර්පණය මත ඔක්කොම දර්පණය වැදිලා නාභිය හරහා යනවා කියලා ඕගොල්ලෝ කතා කළා මුලින්ම. මොකද මේ අවතල දර්පණ අපි අபிසාර දර්පණ කියලා හඳුන්වන්නේ. එහෙනම් වස්තුව අනන්තේ නම් තියෙන්නේ ප්‍රතිබිම්බය නාභියේ ප්‍රතිබිම්බය ඇත්ත එකක් සැබෑ එකක්. මේ අවස්ථාවම උත්තල කාච එකක් තියෙනවා. කාච පාඩමේදී අපි මේ ගැන සලකා බලනවා. එහෙමනම් මම කෙටි සාරාංශයක් ළමයින්ට මතක් කරන්න. අවතල දර්පණ වලින් සෑදෙන ප්‍රතිබිම්බ අවස්ථාවයි. පළවෙනි එක වස්තුව තිබුණා ද්‍රවය සහ නාභිය අතර. ප්‍රතිබිම්බය අතාත්විකයි. වස්තුවට විශාලයි උඩුකුරුයි. ප්‍රතිබිම්බය මේ අවස්ථාව රැවුල කපන කණ්ණාඩි වශයෙන් ඉස්සර පාවිච්චි කළා. අපි අද කරන්නේ තල දර්පණයක්. දෙවෙනි අවස්ථාව වස්තුව දැම්මා නාභිය. ඒකට ප්‍රතිබිම්බය අනන්තයි. හතරවෙනි අවස්ථාව වස්තුව දැම්මා වක්‍රතා කේන්ද්‍රය සහ නාභිය අතර මෙතනින්. ඒකට ප්‍රතිබිම්බය වස්තුවට වඩා විශාලයි යටිකුරුයි තාත්විකයි සැබෑ ප්‍රතිබිම්බය. හතරවෙනි අවස්ථාව අපි වස්තුව දැම්මා වක්‍රතා කේන්ද්‍රය. එතකොට ප්‍රතිබිම්බය හැදුනේ වක්‍රතා කේන්ද්‍රයමයි වස්තුවට සමාන යටිකුරු තාත්වික එකක්. අපි ඊළඟට වස්තුව දක්වා වක්‍රතා කේන්ද්‍රයට ඈතින් පස්වෙනි අවස්ථාව ප්‍රතිබිම්බය හැදුනේ ද්‍රවය සහ නාභිය අතර නාභිය සහ වක්‍රතා කේන්ද්‍රය අතර වස්තුවට වඩා කුඩා යටිකුරු තාත්වික ප්‍රතිබිම්බය. ඊළඟට වස්තුව අනන්තයේ ප්‍රතිබිම්බේ නාභිය. දැන් මේ අවස්ථා 6 හොඳට මතක තියාගන්න. උත්තල කාච වල තියෙනවා මේ විදිහට. අපි දැන් සලකා බලන්නේ අවසාන දර්පණවල කොටස උත්තල දර්පණ පිළිබඳ. දැන් මෙතන උත්තල දර්පණ. මේ බලන්න. දැන් මේ උත්තල දර්පණවල පරාවර්තක පෘෂ්ඨය උස්සු තලය. දැන් අපි බලමු මෙන්න මෙහෙම දර්පණය ඇඳුම්. මේකේ අවතල පැත්තේ තමයි රසදිය හරි රෙඩ් ලයිට් හරි ගාලා තියෙන්නේ. ඒකට මේ වෘත්තය සම්පූර්ණ කළාම මේ වෘත්තය ඇතුළට කණ්ණාඩියක් නැහැ. එහෙනම් මේකේ වක්‍රතා කේන්ද්‍රය මේ දර්පණේ පිටතින් දර්පණේ මේ පැත්තේ. මේ ටික දර්පණේ මේ පැත්තේ තියෙන්නේ. එහෙනම් මේ පැත්තේ තියෙන්නේ වක්‍රතා කේන්ද්‍රය. ප්‍රධාන අක්ෂයක් අපි නිකන් හිතලා ඇඳා. නාභිය මේකට අයිති නැහැ. එහෙනම් නාභිය තියෙන්නේ උත්තල දර්පණයක දර්පණයට අයිති එකක් නෙමෙයි. එහෙමනම් උත්තල දර්පණය අතාත්වික බොරු එකක්. එහෙනම් මේ බොරු එකේ ප්‍රතිබිම්බ එකම එක අවස්ථාවයි තියෙන්නේ. බලන්න මේ විදිහට හිතුවොත් දැන් උත්තර දර්පණයක ඇත්තටම අපි නිර්මාණය කරගෙන තියෙනවා. අපි මෙහෙම අපි මේ අක්ෂය දික් කළා. මෙතන වස්තුවක් තියෙනවා. මේ වස්තුව දැබුවොත් මෙතන මේ විදිහට මේකෙන් නිකුත් වන ආලෝක කිරණයක් මෙහෙම දර්පණයේ වැදුනොත් වැදිලා වෙන්නේ දර්පණයෙන් වෙතට යනවා. එහෙනම් අපසරණය වෙනවා මේ විදියට දර්පණයෙන් වෙතට. හැබැයි මෙහෙම ගියොත් දර්පණයේ මෙහෙම ගියොත් ආලෝක කිරණයක් ආයි මෙහෙම යනවා. ඇයි මේ ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන්නේ? උඩ ප්‍රකාශ කේන්ද්‍රය මේකට ලම්බකයි. ලම්බකනම් වර්තන පරාවර්තනයක් වෙන්නේ නැහැ. එහෙමනම් මේක හරි. එහෙනම් මේක අපි බැලුවොත් එහෙනම් උත්තර දර්පණයක නාභිය මේක බොරුවට මේක දික් කළොත් අපිට එනවා අතාත්වික නාභිය. අතාත්වික වක්‍රතා කියන්නේ. මේ බලන්න උත්තර දර්පණේ ප්‍රතිබිම්බ සෑදෙන අවස්ථා එකක් තියෙන්නේ කොහොමද? මේකෙන් මම විස්තර කරන්න. මේ උත්තර දර්පණයේ ඉදිරියේ වස්තුවක් තියෙනවා. මේ අපි එක කිරණයක් ඇල්ලුවා. ප්‍රධාන අක්ෂය ඉන්නතර ගියා. අපසාරි දර්පණ. අරක අபிසාර. මේක අපසාර. දෙවනි කිරණය එල්ල කරනවා ප්‍රධාන අක්ෂයේ ඉඳලා ද්‍රවයට. මෙතන. මෙහෙම එල්ල කරොත් මේ කොණයට සමාන කොණයකින් මෙහා වෙතට යනවා. මේ කොණ දෙක සමානයි. I සමානයි R. එහෙනම් මේ දෙක මේ මෙහෙම දික් කළොත් හමු වෙන්නේ නැහැ.
මේ දෙක ඈත් වෙනවා. මේ පැත්තට දික් කළොත් මේක මෙහෙම දික් කළොත් මෙන්න මෙතන හම්බ වෙනවා. බලන්න දැන් උත්තර දර්පණයක වස්තුව තැබුවොත් දර්පණය ඉදිරියේ ප්‍රතිබිම්බය හැදෙන දර්පණය ඇතුලේ අපි මේ තලේ දැන් තමයි මෙතනට දාලා මෙන්න මෙතන හැදේ. මේ ප්‍රතිබිම්බයේ ප්‍රමාණය බලන්න. මේකට වඩා ගොඩක් පොඩි. එහෙනම් මෙතන අපි දාන්නේ ඉමේජ් එක අයි. එහෙනම් මේ ප්‍රතිබිම්බය වස්තුවට වඩා කුඩායි. හැබැයි උඩුකුරුයි. ඒ වගේම අතාත්වික බොඩු ප්‍රතිබිම්බයක්. මෙන්න මේක උත්තර දර්පණවල ප්‍රතිබිම්බ සෑදෙන අවස්ථා එක වුණාට ලෝකේ දැනටම බහුලවම භාවිතා කරන්න උත්තර දර්පණ මොන අවස්ථාව සඳහාද? වාහනවල ඇති කණ්ණාඩි සයිඩ් මිරර්ස් වලට රියදුරන් වාහනේ පිටුපස්සේ සිදුවීම් බලන්නේ මේ උත්තර දර්පණය තුලින්. මොකද අපිට පුළුවන් එතකොට රියදුරාට පුළුවන් වාහනේ පිටුපස්සේ සියලු වාහන මිනිසු ඒ හැම දෙයක්ම මේ පුංචි කණ්ණාඩිය ඇතුලේ බලන්න. දැන් ඕගොල්ලන්ගේ අහුවොත් රියදුරු කණ්ණාඩි වශයෙන් උත්තර දර්පණ යොදා ගන්න හේතු තුනක් කියන්නේ කියලා. මොනවාද හේතු? පළවෙනි එක ප්‍රතිබිම්බය අතාත්වික වීම. එහෙමනම් කණ්ණාඩිය ඇතුලේ පේන්නේ. ඒකට තිරයක් අල්ලන්න මේ රියදුරා පැත්තේ ප්‍රතිබිම්බ පෙන්නලා වැඩක් නැහැ. කණ්ණාඩිය ඇතුලේ පේන්නේ. දෙක වස්තුව වඩා කුඩා වීම. කුඩා වීම පොඩි වර්ගඵලයක ගොඩක් පේනවා. තුන්වෙනි උඩුකුරු වීම. උඩුකුරු වීමෙන් රියදුරා අවුල් වෙන්නේ නැහැ. අලිය පිටිපස්සෙන් අනිත් පැත්තට දැක්කොත් එකම රියදුරා අවුල් වෙනවා. රියදුරාට වාහනේ පදවන්න බැරි වෙනවා. එහෙනම් උඩුකුරු වීම, කුඩා වීම, අතාත්වික වීම තුනම එක වගේ වැදගත් උත්තර දර්පණවල. එහෙමනම් අපි අද මේ සංවාදයේ අවසන් කරන්නේ ඕගොල්ලන්ට ඉතාම වැදගත් කාරණා රසක් තව ඉදිරියට තියලා. මොකද මම ඊළඟ මගේ පස්වෙනි වීඩියෝවෙන් මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතාම වැදගත් ආලෝක වර්ධනය, ඒ වර්ධනයේ සම්බන්ධ සංසිද්ධි, පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය, ඇයි මැණික්කටය දිලිසෙන්නේ, ඒ වගේම අපි කාච පිළිබඳ කතා කරනවා. ප්‍රකාශ උපකරණ රසක අපි කාච භාවිතා කරනවා. මේ කාචවල ගුණ, කාචවලින් සෑහෙන ප්‍රතිබිම්බ, කාච කොහොමද දර්පණ එක්ක සම්බන්ධ වෙන්නේ, ඇත්ත කාච මොකද්ද, බොරු කාචය මොකද්ද, මේ දර්පණවල ඇත්ත දර්පණය අවතල, බොරු දර්පණය උත්තල, කාචයේ උකට ප්‍රතිවිරුද්ධයි, ඇත්ත කාචයේ උත්තල, බොරු කාචයේ අවතල. හරි අපි කටපාඩම් කරන්න හේතුව ඇතුව කවුරු හරි යවුවොත් ළමයිගෙන් ඇයි අවතල දර්පණ සත්‍ය දර්පණ කියන්නේ? අපිට ගාලා කියනවා. දර්පණය මෙහෙම ඇඳලා අවතල මේ පැත්ත. එතකොට උත්තර පැත්තේ රසතිය ගන්න. මේ ඇත්ත වෘත්තේ, මේ කේන්ද්‍රය තියෙනවා, නාභිය තියෙනවා. මේකයි බොරු වෙන්නේ. මේක පිට තියෙන්නේ. වෘත්තය ඇතුලේ. මේ විදිහේ විග්‍රහයක් කරන්න පුළුවන් නම් සයන්ස් කියන්නේ තාම සරල පහසු විෂය. ඒ වගේම මම මතක් කරන්න ඕනේ දැන් ගිය අවුරුද්දේ 2019 සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවල අපේ SDS විද්‍යාඥයන් සිසුන් විශාල සංඛ්‍යාවක් සියලු විෂයන් වලට ඒ අරගෙන තියෙනවා. ඒ නම් මේකත් ගොඩක් අය ඉන්නවා. විද්‍යාව විතර නෙමෙයි ගණිතය, ඉතිහාසය, වාණිජ්‍ය, ඉංග්‍රීසි, සිංහල, IT මේ සියලු විෂයන් සාර්ථකව කළා. නයින්ස් ගත්තේ දරුවෝ ගොඩක්. ඒගොල්ලන්ට මම සුභාශිංසනය කරනවා. මොකද මට මේකෙන් කතා කරන්න බැරි වුණා. මේ අවස්ථාවේ උසස් අධ්‍යාපනය සාර්ථක කළ විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගන්න කියලා. ඒ වගේම අපි මේ සියලුම දරුවන්ට ආරාධනා කරනවා SDS සයන්ස් channel එකට ගිහිල්ලා මේ බලන ගමන් බලලා ඉවරලා මේක subscribe කරලා මේ පිළිබඳ ප්‍රශංසනීය විශාල පුළුල් ප්‍රචාරයක් ලබා දෙන ලෙස. ස්තුතියි.